සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය කල්යාණ මිත්‍රෝ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට নমස්කාර වේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි අද දවසේත් වස්සානේ සදහම් සිසිල ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ කැනඩාවේ ටොරොන්ටෝ මහමෙවුනා භාවනාසපුවට සම්බන්ධ පින්වත් දිලුමිනීද සිල්වා මහත්මිය විසින්. ඉතින් ඒ අයගේ අරමුණ තමයි මේ උතුම් ධර්ම දේශනා දායකත්වයේ දැරීමෙන් රැස් කරන පින්. ඔක්තෝබර් 19 වන දින උපන්දිනයේ යෙදෙන පින්වත් නෙවිල්ද සිල්වා පියාණන්ට ඔක්තෝබර් මාස උපන්දිනයේ සැමරූ සුපුනී ප්‍රනාන්දු දියණියට සහ සුමල්ද සිල්වා සහෝදරයට ආශිර්වාද පිණිස ඒ වගේම සුජීවත්ව සිටින මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාට ආශිර්වාද පිණිස මේ පින් අනුමෝදන් කරන්න. පින්වත්නි තුන් ලෝකේට මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකේ දන් දීම අතරින් අග්‍රතම දානය තමයි ධර්ම දානය. ඉතින් ඒ නිසා මේ පින්තුන් හැම දිනාම බොහෝම සතුටු වෙන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දන් දෙනවා නම් කෙනෙක් එයා දන් දෙන්නේ අමෘතයයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් මේ ලෝකේ සුවපත් වෙනවා නම් ඒ බුදුරජාණන් වහන්සේගේ ධම් පදයකින් හැරුණකොට වෙනත් දෙයකින් කෙනෙකුගේ සිතක් සුවපත් කරන්නට බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට කලාතුරකින් පහළ වෙලා දෙවියන්ට මිනිසුන්ට මහා කරුණාවෙන් දේශනා කරන ධර්මයේ කෙනෙක් දන් දෙනවා නම් ඒ කෙනා සියලු දන් පරදවා එයා ඒ ධර්ම දාණයෙන් රැස් කරන පින රැස් කර ගන්නවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඉතින් පින්වත්නි අදත් මේ වස්සානේ ධර්ම දේශනාවේ අපි උතුම් බුද්ධ දේශනාවක් ඉගෙන ගන්නවා. බුදුරජාණන් වහන්සේ ඔබ දන්නවා පින්වත්නි බුදුරජාණන් වහන්සේලා කලාතුරකින් මේ ලෝකේ පහළ වෙන්නේ. කලාතුරකින් මේ ලෝකේ පහළ වෙන බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ගුණ හරි විස්මිතයි. බුදුරජාන් වහන්සේට රහතන් වහන්සේලා වන්දනා කරනවා ගුණ කියා බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති. බුදුරජාන් වහන්සේ සියල්ල අවබෝධ කළා. අවබෝධ වීම පිණිස බුදුරජාන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. දන්තෝසෝ භගවා දමතාය ධම්මං දේසේති. බුදුරජාණන් වහන්සේ දමණය වුණා. දමණය වූ බුදුරජාණන් වහන්සේ දමණය වීම පිණිස මේ ලෝක සත්‍යයට ධර්මයේ දේශනා කරනවා. සන්තෝසෝ භගවා සමතාය ධම්මං දේසේති. බුදුරජාණන් වහන්සේ සාන්ත බවට පත් වුණා. සාන්ත බවට පත් වුණ බුදුරජාණන් වහන්සේ සාන්ත බවට පත්වීම පිණිස ධර්මයේ දේශනා කරනවා. පරිනිබ්බුතෝසෝ භගවා
පරිනිබ්බානාය ධම්මං දේසේති. බුදුරජාන් වහන්සේ පිරිනිවනට වැඩියා. පිරිනිවන් පෑම පිණිස මේ ලෝක සත්‍යයට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ තරම් මේ ලෝක සත්වයා ගැන දන්න, මේ ලෝකය ගැන දන්න තවත් කෙනෙක් නැහැ. බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මයන් අතර ශ්‍රේෂ්ඨයි. බුදුරජාණන් වහන්සේ දෙවියන් අතර ශ්‍රේෂ්ඨයි. බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයන් අතර ශ්‍රේෂ්ඨයි. බුදුරජාණන් වහන්සේ අග්‍ර බවට පත් වෙලා, සර්වඥ බවට පත් වෙලා මේ ලෝක සත්‍යයට මේ සසර දුකින් නිතර වෙන මඟ කියලා දුන්නා. පින්වත්නි, අපි හැමදෙනාම බුදුරජාණන් වහන්සේ සරණ ගියා. බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අපිට හැකි පමණින් පුරුදු කරන්න අපි මහන්සි වෙනකොට, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අපේ ජීවිතයට ගලප ගන්නකොට අපිත් ඒ නිවන් මගේ ඉන්න පිරිසක් විදිහට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ පුරුදු කරමින් අපටත් ඒ නිවන සාක්ෂාත් කරගන්න දවසක බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට හැකියාව ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් බුද්ධ දේශනාවක් අපි මේ විදිහට ඉගෙන ගන්නවා අද දවසේ. අංගුත්තර නිකායේ 6 වෙනි පොත් වහන්සේගේ තියෙන උතුම් බුද්ධ දේශනාවක්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දවසක් දේශනා කළා මේ බුද්ධ ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍රයා මත. කල්යාණ මිත්‍රයා මත තමයි බුද්ධ ශාසනය පවතින්නේ. හරියට කල්යාණ මිත්‍ර ඇසුර, සත්පුරුෂ ඇසුර භාගතුන් වහන්සේ දේශනා කළේ දවස උදා වෙද්දී පූර්ව දිශාවෙන්, නැගෙනහිර දිශාවෙන් පෙනෙන හිරු මණ්ඩල වගේ. එහෙම නැත්නම් ඒ ඉරු නැගෙන්න කලින් පූර්ව දිශාවෙන් පෙනෙන ආලෝකය වගේ. ඉතින් ඒ ආලෝකය උදා වෙද්දී කෙනෙක් දන්නවා අද දවසේ ඉර පායනවා කියලා. අන්න ඒ වගේ කෙනෙක්ගේ ජීවිතේට සත්පුරුෂ ඇසුර ලැබුණොත්, කල්යාණ මිත්‍රයාගේ ඇසුර ලැබුණොත් එයාගේ ජීවිතේ නිවනින් සැනසෙනවා කියන දේ ඒකාන්තයෙන් සිද්ධ වෙන දෙයක්. බුදුරජාන් වහන්සේ ඒක දේශනා කළා. ඉතින් ඒ නිසා පින්වත්නි, මේ සත්පුරුෂයාගේ ඇසුර නිසා, සත්පුරුෂ ඇසුර උපකාරයෙන් නිවන පිණිස කුසල් දහම් මෝරණ ආකාරය, නිවන පිණිස නොමේරු සිතක්, නිවන පිණිස නොමේරු ජීවිතයක්, නිවන පිණිස මෝරණ ආකාරය බුදුරජාන් වහන්සේ හරිය ලස්සනට දේශනා කළා. ඉතින් පින්වත්නි, දවසක් බුදුරජාන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටියේ. පින්වත් මහණෙනි කියලා භික්ෂුන් වහන්සේ ළමතාව දාලා, ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ කියලා භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්න වෙලාවේ බුදුරජාන් වහන්සේ වදාලා, මහණෙනි, මේ භව තෘෂ්ණාවෙහි ආරම්භක කෙලවරක් පෙන්වුවේ නොහැකිය. මොකද්ද භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ? භව තෘෂ්ණාවෙහි ආරම්භක කෙලවරක් පෙන්වන්න බෑ. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ ලෝක සත්වයා මේ සසරේ දුක් විඳ විඳ යන්නේ තෘෂ්ණාවෙන් වෙලිලා, අවිද්‍යාවෙන් වැහිලා. අවිජ්ජා නීවරණාන තණ්හා සංයෝජනාන. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ අවිද්‍යාව නැමැති අඳුරෙන් වැහිලා, තණ්හාවෙන් වෙලිලා තමයි මේ ලෝක සත්වයා මේ සසරේ ගමන් කරන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ දා දේශනා කළ භික්ෂුන් වහන්සේලාට මේ භව තෘෂ්ණාවෙහි, මේ තෘෂ්ණාවෙහි කෙලවරක් පනවන්න බෑ. මින් පෙර භව තෘෂ්ණාව නොතිබුණේය. ඒ පසුව හටගත් දෙයක්ය. මහණෙනි, මෙබඳු කතාවක් පනවන්න බෑ. මේට කලින් තෘෂ්ණාව තිබ්බේ නෑ. මේ තෘෂ්ණාව පස්සේ හටගත් එකක් කියලා පනවන්න බෑ. මේ භව තෘෂ්ණාව ආරම්භක කෙලවරක් පනවන්න බැරි දෙයක් කියලා භාග්‍යතුන් දේශනා කරනවා. පින්වත් මහණෙනි, මේ භව තෘෂ්ණාවද ආහාර සහිතයයි කියමි. එහෙනම් මේ තෘෂ්ණාව තමයි මේ සත්වයා සසරට බැඳලා තියන්නේ. තෘෂ්ණාව පවතින්නේ යම්කිසි ආහාරයක, යම්කිසි හේතු ප්‍රත්‍යයන් හේතුවෙන්, යම්කිසි හේතුවක ඵලයක් විදිහට තමයි තෘෂ්ණාව පවතින්නේ. ආවල් තැනින් මේ තෘෂ්ණාව හටගත්තේ කියලා පනවන්න බෑ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ තෘෂ්ණාවෙන් වෙලිලා මේ සත්වයා සසරේ ගමන් කරන්නේ. එහෙනම් මේ තෘෂ්ණාව හේතු නිසා හටගන්න දෙයක්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි,
මේ තෘෂ්ණාවට ආහාර පිණිස පවතින්නේ මොකක්ද? මේ භව තෘෂ්ණාවට ඇති ආහාරය තමයි ඒට කියන්නේ අවිද්‍යාව කියලයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එහෙනම් අවිද්‍යාව හේතුවෙන් තමයි තෘෂ්ණාව පවතින්නේ. අවිද්‍යාව කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ දුක්ඛේ අඥානං, දුක ගැන දන්නේ නැහැ. දුකේ හට ගැනීම ගැන දන්නේ නැහැ. දුක්ඛ සමුදය අඥානං, දුක නිරෝධය අඥාන, දුක නැතිවීම ගැන දන්නේ නැහැ. දුක නැති වෙන මාර්ගය, දුක නිරුද්ධ කරන වැඩපිළිවෙල ගැන දන්නේ නැහැ. එහෙනම් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන නොදන්නාකමට කියනවා අවිද්‍යාව. අන්නේ අවිද්‍යාව හේතුවෙන් තමයි කෙනෙක් තුළ තෘෂ්ණාව පවතිනවා නම් පවතින්නේ. භාග්‍යවතුන් දේශනා කළා තෘෂ්ණාව හේතු ප්‍රත්‍යයෙන් පවතින දෙයක්, තෘෂ්ණාව ආහාර සහිතෝ දෙයක්. එහෙනම් මේ තෘෂ්ණාවට හේතු ප්‍රත්‍යෝදේ තමයි අවිද්‍යාව. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මේ අවිද්‍යාවත් ආහාර සහිතයි. එහෙනම් බලන්න පින්වත්නි මේ එකින් එකට හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙවි යන දෙයක් නිසා තමයි මේ සත්වයා මේ වැඩපිළිවෙලක් තුළ මේ සසරේ දුක විඳ විඳ මේ සත්වයා සසරට එකතු වෙන්නේ. දැන් මම මුලින්ම මතක් කළේ සත්පුරුෂ ඇසුර මත තමයි බුද්ධ ශාසනය සම්පූර්ණ පවතින්නේ. යම් කිසි කෙනෙක්ගේ ජීවිතයට සත්පුරුෂ ඇසුර ලැබුණොත් එයා නිවන් දකින්නවා කියන එක වළක්වන්න බෑ කියනවා. එහෙනම් මේ සත්පුරුෂ ඇසුර මුල් වෙන ආකාරය ගැන භාග්‍යවතුන් වහන්සේ වදාළ දේශනාවක් තමයි මේ බුද්ධ දේශනාව. දැන් අපි ඉගෙනගෙන යන්නේ බලමු. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ තෘෂ්ණාව හේතු ප්‍රත්‍යයෙන් හටගන්න එකක්, ආරම්භක කෙලවරක් පනවන්න බෑ. තෘෂ්ණාව හේතුවෙන් තමයි මේ සත්වයා මේ භව පැවැත්මේ රැඳිලා ඉන්නේ. ඒ තෘෂ්ණාව පවතින්නේ අවිද්‍යාව හේතුවෙන්. අවිද්‍යාව තමයි ඒකට ආහාරය. පින්වත් මහණෙනි මේ අවිද්‍යාවත් ආහාර සහිතයි. එහෙනම් අවිද්‍යාවත් හේතුවකින් සකස් වෙන්නේ. හේතුවක් නිසා තමයි අවිද්‍යාව පවතින්නේ. මොකක්ද ඒ හේතුව? භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මේ අවිද්‍යාවට ආහාරය තමයි පංච නීවරණ. මොනවද පින්වත්නි? අවිද්‍යාවට ආහාරය පංච නීවරණ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ පංච නීවරණ ධර්මයන් තමයි අවිද්‍යාව පෝෂණය කරන්නේ. ආර්ය සත්‍ය, චතුරාර්ය සත්‍ය ගැන නොදන්නාකම පෝෂණය කරන්නේ පංච නීවරණ. කාමයට හිත ඇලිලා යනවා. ද්වේෂයෙන් හිත වැහිලා යනවා. නිදිමතෙන්, අලසකමෙන් හිත වැහිලා යනවා. සැකයෙන් හිත වැහිලා යනවා. ඒ වගේම හිතේ විසිරුණු බවෙන් හිත වැහිලා යනවා. පසුතැවීමෙන් හිත වැහිලා යනවා. මෙන්න මේ කියන පංච නීවරණ ධර්මයන්ගේ හේතුවෙන් අවිද්‍යාව පෝෂණය වෙනවා. එතකොට ඒ හේතුවෙන් අවිද්‍යාව පෝෂණය වීම හේතුවෙන් තෘෂ්ණාව පවතිනවා. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ අවිද්‍යාව පෝෂණය වෙන්නේ පංච නීවරණ වලින්. පංච නීවරණ ධර්මයන් පවතින්නේ ආහාර රහිතව නෙමෙයි. හේතුවක් නැතුව නෙවෙයි. පංච නීවරණ ධර්මයන් පැවතීමටත් තියෙනවා හේතුවක්. භාග්‍යවතුන් දේශනා කරනවා පින්වත් මහණෙනි මේ පංච නීවරණ වලට ආහාර තමයි භාග්‍යවතුන් දේශනා කරනවා ත්‍රිවිධ දුස්චරිතය. එතකොට පින්වත්නි යම් කිසි කෙනෙක්ගේ හිත තුළ මේ නීවරණ ධර්මයන් තියෙනවා නම් මොනවද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්ම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මේ පංච නීවරණ කියලා කියන්නේ අකුසල් රාශියක්. අකුසල් ගොඩාක් කියලා කියනවා නම් මේ පංච නීවරණ කියලා. පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ස්වභාවයෙන්ම මේ මිනිස්යාගේ හිත පවිත්‍ර එකක්. මේ පවිත්‍ර වූ පිරිසිදු වූ හිත වහලා තියෙන්නේ, එහෙම නැත්නම් මේ හිත වැහිලා තියෙන්නේ, කිලුට වෙලා තියෙන්නේ මෙන්න මේ පංච නීවරණ වලින්. දැන් කෙනෙක් සමාධියක් දියුණු කරනවා කියලා, භාවනාවක් කරනවා කියලා පුරුදු කරන්න පින්වත්නි මේ නීවරණ වලින් වැහිච්ච හිත, නීවරණ වලින් කිලුට වෙච්ච හිත එයා ඒ නීවරණ වලින්
මුදවන එක, සිත පිරිසුදු කරන එක. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අපිට දාන දීලා පින් රැස් කරගන්න කියලා වදාලා. එතකොට දාන දෙනකොට කෙනෙකුට භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඒ දාන දෙන්න සිතේ අලංකාර බව පිණිස. සිතේ අලංකාර බව පිණිස දෙන දානේ මහත්ඵලයි මහානිසංසයි කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා. එතකොට පින්වත්නි දැන් සිතේ අලංකාර බව කියලා කියන්නේ පංච නීවරණ වලින් හිත නිදහස් වෙනකොට ඒ හිත ප්‍රභාස්වරයි, ඒ හිත ලස්සනයි. එයාගේ හිත කාමයෙන් වැහිලා නැහැ, කාමච්ඡන්දයෙන් හිත වැහිලා නැහැ. ව්‍යාපාදයෙන්, ද්වේෂයෙන් හිත වැහිලා නැහැ. නිදිමතෙන්, අලස බවෙන්, උදාසීන බවෙන් හිත වැහිලා නැහැ. ඒ වගේම සැකයෙන් හිත වැහිලා නැහැ. පසුතැවීමෙන් හිත වැහිලා නැහැ. විසිරුණු බවෙන් හිත වැහිලා නැහැ. අන්න ඒ පංච නීවරණ වලින් නිදහස් වෙච්ච හිත ප්‍රභාසුර හිත. එහෙනම් පංච නීවරණ වලින් නිදහස් වෙච්ච හිත අලංකාර බව හිතේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ පංච නීවරණ පවතින්නේ මොකක් හේතුවෙන්ද? ත්‍රිවිධ දුස්චරිත හේතුවෙන්. පින්වත්නි දැන් බලන්න එකිනෙකින් එකිනෙකට උපකාර වෙලා මේ අපේ අවිද්‍යාව පෝෂණය වෙලා අවිද්‍යාව හේතුවෙන් තෘෂ්ණාව වැඩිලා මේ සසර ගමනට මේ සත්වය එකතු වෙන වැඩපිළිවෙල බුදුරජාන් වහන්සේ මනාකොට දේශනා කරන විදිහ. බුදුරජාන් වහන්සේ වදාලා මේ පංච නීවරණ පවතින්නේ ත්‍රිවිධ දුස්චරිතය. පින්වත්නි අපි බුද්ධ දේශනාවලින් අහලා තියෙනවා. අපි දන්නවා ත්‍රිවිධ දුස්චරිතය කියලා කියන්නේ මොකක්ද? කාය දුස්චරිතය, වචී දුස්චරිතය, මනෝ දුස්චරිතය. කයින් දුසිරිතේ හැසිරෙනවා කෙනෙක්. වචනයෙන් දුසිරිතේ හැසිරෙනවා. මනසින් දුස්චරිතේ හැසිරෙනවා. කය අසංවරයි, වචනය අසංවරයි, මනස අසංවරයි. අන්නේ කායික දුස්චරිතේ, වාචසික දුස්චරිතේ, මානසික දුස්චරිතේ හේතුවෙන් එයාගේ පංච නීවරණ වැඩෙනවා. එහෙනම් කෙනෙක් සත්තු මරනකොට, හොරකම් කරනකොට, වැරදි කාම සේවනය කරනකොට, මද්ද්‍රව්‍ය මත්පැන් භාවිත කරනකොට අන්න එයාගේ කය අපිරිසිදුයි. වචනයෙන් එයා හතර ආකාරයකින් පව් කරගන්නවා. බොරු කියනවා, කේලම් කියනවා, හිස් වචන කියනවා, පරුස වචන කියනවා. මේ විදිහට කේලම් කියනවා. මේ විදිහට එයා වචනයෙන් දුස්චරිතය හැසිරෙනවා. මනසින් ලෝභය, ද්වේෂය, අවිද්‍යාවාදී මානසික දුස්චරිතෙන් එයා අකුසල් කරගන්නකොට එයාගේ කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්මයන් පෝෂණය වෙනවා. මේ වැඩපිළිවෙල බුදුරජාන් වහන්සේ හඳුන ගන්න තාක් පින්වත්නි මේ ලෝකයේ කිසිම කෙනෙකුට හඳුන ගන්න බැරි වුණා. මේ තෘෂ්ණාව දියුණු වෙවි මේ භව පැවැත්මේ මේ සත්වයා යන වැඩපිළිවෙල බුදුරජාන් වහන්සේ මේ විදිහට අවබෝධ කරගෙන අපට දේශනා කරනවා. එහෙනම් භාග්‍යවතුන් දේශනා කළා මේ ත්‍රිවිධ දුස්චරිත හේතුවෙන් තමයි පංච නීවරණ පෝෂණය වෙන්නේ. පංච නීවරණ වලට ආහාරය තමයි ත්‍රිවිධ දුස්චරිතය. පින්වත් මහණෙනි මේ ත්‍රිවිධ දුස්චරිතයත් ආහාර සහිතයි. භාග්‍යවතුන් වදාලා මේ ත්‍රිවිධ දුස්චරිතයත් හේතුවක් නැතුව තියෙන එකක් නෙවෙයි. ඉබේ හටගන්නේ නැහැ. කායික දුස්චරිතේ, වාචික දුස්චරිතේ, මානසික දුස්චරිතේ කෙනෙක්ගේ ජීවිතයක් තුළ ඉබේ හටගන්න දෙයක් නෙවෙයි. ඒකත් යම් හේතුවකින් උපදින්නේ. පින්වත්නි අපි කායික දුස්චරිතයට, වාචික දුස්චරිතයට, මානසික දුස්චරිතයට අකමැති වුණා කියලා එහෙනම් ඒක නැති වෙන්නේ නෑ. ඒකට අදාළ හේතු අපේ පිටිපස්සේ තියෙනවා නම් මේ ත්‍රිවිධ දුස්චරිතය කෙනෙක්ගේ ජීවිතයේ උපදිනවා. මොකක්ද එහෙනම් ඒකට හේතුව? භාග්‍යවතුන් දේශනා කළා. ඒට හේතුව තමයි, ඒට ආහාරය පිණිස පවතින දේ තමයි ඉන්ද්‍රිය අසංවරය. මොකද්ද පින්වත්නි? ඉන්ද්‍රිය අසංවරය. ඉන්ද්‍රියන්ගේ අසංවර බව හේතුවෙන් තමයි කෙනෙක් කයින් වැරදි කරන්නේ, වචනයෙන් වැරදි කරන්නේ, මනසින් වැරදි කරන්නේ. භාග්‍යවතුන් දේශනා කළා ඉන්ද්‍රිය ධර්මයන් 6ක් තියෙනවා. ඇස, කන, නාසය, දිව, කය, මනස. මෙන්න මේ කියන ඉන්ද්‍රයන් අසංවර වීම තුළ එයා කයින් වරදේ බැඳෙනවා, වචනයෙන් වරදේ බැඳෙනවා, මනසෙන් වරදේ බැඳෙනවා. එහෙනම් කෙනෙක් ඉන්ද්‍රිය සංවර කරනවා නම් එයා කයෙන් වරදේ බැඳෙන්නේ නැහැ. වචනයෙන් මනසෙන් වරදේ බැඳෙන්නේ නැහැ. දුස්චරිතේ හැසිරෙන්නේ නැහැ.
එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉන්ද්‍රිය අසංවරයේ හේතුවෙන් ත්‍රිවිධ දුස්චරිතේ හැසිරෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ චක්කුණා රූපං දිස්වා නිමිත්තක් ගායෝ. ඇහින් රූපයක් දැකලා ඔන්න ඉන්ද්‍රිය අසංවරය. කෙනෙක් තුල ඉන්ද්‍රිය අසංවර වෙන විදිහ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. අපේ ඇස තියෙනවා, කන තියෙනවා, නාසය මේ ඉන්ද්‍රියන් තියෙනවා. ඔන්න ඇහෙන් දකින රූප, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ දැනෙනවා. ඉතින් මේ විදිහට මේ ඉන්ද්‍රිය හයටම ගෝචර වෙන බාහිර අරමුණු තියෙනවා. ඇහෙන් රූප බලලා ඒ රූප එයා ප්‍රියමනාප රූප නම් ඒ රූප කෙරේ රාගය උපදව ගන්නවා. අප්‍රිය අමනාප රූප නම් ඒ රූප ගැන ද්වේෂ උපදව ගන්නවා. අන්න ඇස අසංවර කරගෙන රූප බැලුවට පස්සේ ඒ රූප ගැන යා මතක තියාගෙන ඒ රූප ගැන කොටස් වශයෙන් මතක තියාගෙන ඒවා ගැන සිතවිලි පවත්ව එයාගේ ඇස අසංවර කරගෙන ඒ හේතුවෙන් එයා කයෙන් වර්ධේ හැසිරෙනවා. මනසෙන් වචනයෙන් වර්ධේ හැසිරෙනවා. මනසෙන් වර්ධේ හැසිරෙනවා. එහෙනම් ඔන්න ත්‍රිවිධ දුස්චරිතේම ඇති වෙන්නේ මොකක් හේතුවෙන්ද? ඉන්ද්‍රිය අසංවර වීම හේතුවෙන්. කෙනෙකුට පුළුවන් නම් ඉන්ද්‍රිය සංවර කරගන්න අන්න යා තුල ත්‍රිවිධ සුචරිතය උපදිනවා. ඉන්ද්‍රිය සංවර වීම තුල කය අසංවර වෙන්නේ නැහැ. වචනේ අසංවර වෙන්නේ නැහැ. මනස අසංවර වෙන්නේත් නැහැ. එහෙනම් භාග්‍යවතුන් දේශනා කළා මේ ත්‍රිවිධ දුස්චරිතයට හේතුව තමයි මොකක්ද? ඉන්ද්‍රිය අසංවර වීම. ඉන්ද්‍රිය අසංවරය. ඉන්ද්‍රිය අසංවරය තමයි ඒකට ආහාරය පිණිස පවතින්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් මහණෙනි මේ ඉන්ද්‍රිය අසංවරයේද ආහාර සහිතයි. එහෙනම් ඉඳුරන්ගේ අසංවර වීම ඉබේ හට ගන්න දෙයක් නෙවෙයි. ඉඳුරන්ගේ අසංවර වීමත් හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගන්න දෙයක්. භාග්‍යවතුන් දේශනා කළා ඉන්ද්‍රිය අසංවරයට ඇති හේතුව තමයි ඉන්ද්‍රිය අසංවරයට ඇති ආහාරය තමයි ඒට කියන්නේ සිහිය නුවණ නැතිකම කියලා. අසිහියත් අසම්පජන්‍යයත්. සිහියත් නුවණත් නැතිකම. එහෙනම් ඔන්න භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඉන්ද්‍රිය කෙනෙකුගේ ඉන්ද්‍රිය අසංවර වෙනවා නම් ඒකට හේතුව තමයි සිහියෙන් නුවණින් තොරව වාසය කිරීම. අසිහියෙන් අසම්පජන්යෙන් වාසය කිරීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිහියෙන් තොරව නුවණින් තොරව වාසය කිරීම හේතුවෙන් ඉන්ද්‍රිය අසංවරය ඇති වෙනවා. සිහියෙන් තොරව නුවණින් තොරව වාසය කිරීමටත් හේතුවක් තියෙනවා. ඒකත් ආහාර සහිතයි. ඒකට හේතුව කියනවා භාග්‍යවතුන් දේශනා කළා. ඒකට කියන්නේ නුවණින් තොරව මෙනෙහි කිරීම. අයෝනිසෝ මනසිකාරය. ඔන්න බලන්න පින්වත්නි, යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නුවණින් යුක්තව කල්පනා කිරීම. ධර්මයට අනුව ඇත්ත ඇති සැටියෙන් කල්පනා කිරීම. යෝනිසෝ මනසිකාරය. නුවණින් යුක්තව කල්පනා කිරීම. නුවණින් යුක්තව කල්පනා කිරීම හේතුවෙන් යෝනිසෝ මනසිකාරයේ යෙදීම හේතුවෙන් සිහියත් සම්පජන්‍යයත් උපදිනවා. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කළේ අසිහිය අසම්පජන්‍ය හටගන්නේ මොකෙන්ද? නුවණින් තොරව කල්පනා කිරීමෙන්. ධර්මයට අනුව කල්පනා නොකිරීමෙන්. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සිහියෙන් නුවණින් තොරව කල්පනා කිරීම හේතු සහිතයි. ඒකට හේතුව තමයි අයෝනිසෝ මනසිකාරය. දැන් ඔන්න බුදුරජාන් වහන්සේ මේ වැඩපිළිවෙල දේශනා කරගෙන යනකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා නුවණින් තොරව කල්පනා කිරීමත් හේතු සහිතයි. ආහාර සහිතයි. ඒකත් හේතුවකින් හටගන්නේ. ඒකට හේතුව තමයි ශ්‍රද්ධාව නැතිකම, අශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැතිකමත් හේතු සහිතයි. ඒකට හේතුව තමයි අධර්මයට සවන් දීම, අසත් ධර්ම ශ්‍රවණය. අසත් ධර්ම ශ්‍රවණයට හේතුව තමයි ඒකත් ආහාර සහිතයි. ඒට හේතුව තමයි අසත්පුරුෂයා ඇසුරු කිරීම, අසත්පුරුෂ ආශ්‍රය. අන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා අසත්පුරුෂ ආශ්‍රය හේතුවෙන් තමයි අසත් ධර්ම ශ්‍රවණය උපදින්නේ. අසත් ධර්ම ශ්‍රවණය හේතුවෙන් තමයි අයෝනිසෝ මනසිකාරයේ යෙදෙන්නේ. අයෝනිසෝ මනසිකාරයේ යෙදීම හේතුවෙන් තමයි සිහිය
නුවණ නැතිකම උපදින්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කරපු මේ වැඩපිළිවෙල පටන් ගන්න එතකොට අසත්පුරුෂයා ඇසුරු කිරීම හේතුවෙන්. ඒකයි මම මුලින්ම මතක් කළේ බුදුරජාන් වහන්සේ මේ ලස්සන්ට දේශනා කරලා තියෙනවා මේ අසත්පුරුෂයා ඇසුරු කිරීම හේතුවෙන් කෙනෙක් නිවනින් ඈත් වෙන විදිහත් සත්පුරුෂයා ඇසුරු කිරීම හේතුවෙන් කෙනෙක් නිවන කරා යන විදිහත් භාග්‍යවතුන් වහන්සේ වදාළේ කෙනෙක්ගේ ජීවිතයට සත්පුරුෂ ඇසුර ලැබෙනවා නම් එයා ඒකාන්තයෙන්ම නිවන දකිනවා. නිවන් සාක්ෂාත් කරනවා කියන එක දුකෙන් අත් මිදෙනවා දුකෙන් ඈතර වෙනවා කියන එක වළක්වන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. එහෙනම් මේ අසත්පුරුෂ ඇසුර හේතුවෙන් එයා නිවනින් ඈත් වෙනවා කියන කාරණාවත් ධර්මතාවයක්. ඒකත් වළක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. බලන්න එතකොට තෘෂ්ණාව හේතුවෙන් තමයි මේ සත්වයා මේ සසරට බැඳිලා ඉන්නේ. මේ තෘෂ්ණාව පවතින වැඩපිළිවෙල බුදුරජාන් වහන්සේ හේතුන් නිසා හටගන්න දෙයක්. මෙන්න මේ හේතුවෙන් තමයි තෘෂ්ණාව උපදින්නේ. මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරගෙන තෝර බේරගෙන යද්දී අවසානට හම්බ වෙන්නේ කවුද? අසත්පුරුෂ ඇසුර. අසත්පුරුෂයා සේවනය කිරීම. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මේ විදිහට අසත්පුරුෂයාගේ ඇසුර පිරිපුන් වීමෙන් අධර්මයට සවන් දීම සම්පූර්ණ වෙයි. අසත්පුරුෂයා ඇසුරු කරනකොට එයාගෙන් ලැබෙන්නේ මොකද්ද? අසත් ධර්ම ශ්‍රවණය. ධර්මයේ නෙමේ ධර්මයේ නාමයෙන් අධර්මයේ තමයි එයාට ඇහෙන්නේ. මොකද එයා ඇසුරු කරන්නේ අසත්පුරුෂයා. එයාට ලැබෙන්නේ අසත් ධර්මය. අසත් ධර්ම ශ්‍රවණය පිරිපුන් වීමෙන් ශ්‍රද්ධාව නැති බව සම්පූර්ණ වේ. පින්වත්නි කවදාවත් අසත් ධර්මයක් ශ්‍රවණය කරලා ශ්‍රද්ධාව උපදින්නේ නැහැ. ශ්‍රද්ධාව පිරිහිලා යනවා. භාග්‍යවතුන් දේශනා කළා අසත් ධර්ම ශ්‍රවණයේ පරිපූර්ණ වීමෙන් අසද්ධාව පරිපූර්ණ වේ. ශ්‍රද්ධාව නැති බව පිරිලා යනවා කියනවා. ශ්‍රද්ධාව නැති බව පිරිපුන් වීමෙන් නුවණින් තොරව මෙනෙහි කිරීම සම්පූර්ණ වේ. එයාට යෝනිසෝ මනසිකාරය හටගන්නවා කියලා දෙයක් වෙන්නේ නැහැ. මොකක් හේතුවෙන්ද? ශ්‍රද්ධාව නැති නිසා. අසත් ධර්ම ශ්‍රවණය නිසා එයාට යෝනිසෝ මනසිකාරයක් උපදින්නේ නැහැ. යෝනිසෝ මනසිකාරය නැතිකම සම්පූර්ණ වීමෙන් භාග්‍යවතුන් දේශනා කරනවා සිහිය නැතිකමත් නුවණ නැතිකමත් සම්පූර්ණ වේ. සිහියෙන් නුවණින් ජීවත් වෙනවා කියලා දෙයක් වෙන්නේ නැහැ. අකුසල් දුරු කරමින් හටගන්න කුසල් දියුණු කරමින් හටගත් අකුසල් දුරු කරමින් ඒ වගේම නූපන් කුසල් දියුණු කරමින් නූපන් අකුසල් නූපදව ගනිමින් මේ විදිහට සිහියෙන් නුවණින් තොරව සිහියෙන් නුවණින් වාසය කරනවා කියලා දෙයක් වෙන්නේ නැහැ. එයා අයෝනිසෝ මනසිකාරේ යෙදෙන තාක්. එහෙනම් අයෝනිසෝ මනසිකාරේ පරිපූර්ණ වීමෙන් මොකද්ද පරිපූර්ණ වෙන්නේ? සිහිය නැතිකමත් නුවණ නැතිකමත් පරිපූර්ණ වෙලා යනවා. සිහිය නැතිකමත් නුවණ නැතිකමත් පිරිපුන් වීමෙන් ඉන්ද්‍රිය අසංවරය පරිපූර්ණ වෙයි. සිහිය නැතිකමත් නුවණ නැතිකමත් පරිපූර්ණ වීමෙන් ඉන්ද්‍රිය අසංවරය පරිපූර්ණ වෙනවා. ඔන්න සිහියෙන් තොරව නුවණින් තොරව වාසය කරනවා. ඇවිදිනකොට, ඉඳගෙන ඉන්නකොට, හිටගෙන ඉන්නකොට, නිදාගෙන ඉන්නකොට, ඉස්සරහට යනකොට, ආපස්සට එනකොට, අතපය හකුලනකොට, කැම බීම අනුභව කරනකොට මේ හැම කටයුත්තකම සිහියෙන් නුවණින් වාසය කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ඒ කියන්නේ මේ හැම ඉරියව්වකම අකුසලයක් හටගන්නකොට ඒ අකුසලයේ මේ මොහොතේම දුරු කරමින් අකුසල් වලට හටගන්න ඉඩක් නොදී වාසය කරනවා. අන්න ඒකට කියනවා සිහියෙන් නුවණින් වාසය කරනවා. එතකොට සිහියෙන් නුවණින් මේ විදිහට වාසය නොකිරීම පිරිලා යද්දී එයාගේ ඉන්ද්‍රිය අසංවරය සිද්ධ වෙනවා. ඉන්ද්‍රිය අසංවරය පරිපූර්ණ වෙනවා. ඇස අසංවරයි, කන අසංවරයි, නාසය අසංවරයි, දිව අසංවරයි, කය අසංවරයි, මනස අසංවරයි. මේ විදිහට ඉන්ද්‍රිය අසංවර පරිපූර්ණ වීමෙන් ත්‍රිවිධ දුස්චරිතය පරිපූර්ණ වේ. මේ විදිහට ඉන්ද්‍රයන් 6ම අසංවර වෙද්දී එයාගේ පරිපූර්ණ වෙන්නේ මොකද්ද? ත්‍රිවිධ දුස්චරිතය පරිපූර්ණ වෙනවා. ඉන්ද්‍රිය අසංවරය තුලින් ත්‍රිවිධ දුස්චරිතය හට ගන්නවා. ත්‍රිවිධ දුස්චරිතය පරිපූර්ණ වීමෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පංච නීවරණ පරිපූර්ණ වෙයි. බලන්න මේ හේතු නිසා ලස්සන්ට මේ තෘෂ්ණාව
පවතින වැඩපිළිවෙල සකස් වෙන විදිහ ත්‍රිවිධ දුස්චරිතය පරිපූර්ණ වීම හේතුවෙන් නීවරණ ධර්මයන් පරිපූර්ණ වේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ පංච නීවරණ ධර්මයන් පරිපූර්ණ වෙලා යනවා. පංච නීවරණ පරිපූර්ණ වීමෙන් අවිද්‍යාව සම්පූර්ණ වෙයි. එහෙනම් පංච නීවරණ පවතින තාක්, පංච නීවරණ දියුණු වෙන තාක් මේ හිතේ තියෙන අවිද්‍යාව දුරු වෙන්නේ නැහැ. අවිද්‍යාව දියුණු වෙනවා. අවිද්‍යාව වැහිලා තියෙන්නේ නීවරණ ධර්මයන්ගෙන්. එහෙනම් පංච නීවරණ පරිපූර්ණ වෙනවද? එයාගේ අවිද්‍යාව සම්පූර්ණ වෙලා අවිද්‍යාව පිරීලා යනවා. අවිද්‍යාව පිරිපුන් බවට පත් වෙයිද? අවිද්‍යාව පිරිපුන් වීමෙන් භව තෘෂ්ණාව සම්පූර්ණ වෙයි. මේ අයුරින් භව තෘෂ්ණාව ආහාර සහිත වෙයි. භාග්‍යවතුන් දේශනා කරනවා මේ විදියට පින්වත් මහණෙනි මේ තෘෂ්ණාව ආහාර සහිතයි. එහෙනම් මේ සත්වයා මේ සසරට බැඳලා තියෙන නීවරණය, තෘෂ්ණාව නැමැති නීවරණය අවිද්‍යාවෙන් වැහිලා තෘෂ්ණාවෙන් වහලා මේ භව පැවැත්මට බැඳලා තියෙන මේ තෘෂ්ණාව පවතින වැඩපිළිවෙල තමයි බුදුරජාන් වහන්සේ මේ විදිහට දේශනා කරන්නේ. මේ භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට මේ හේතු ප්‍රත්‍යයන් දේශනා කරලා හරි ලස්සන උපමාවක් දේශනා කරනවා. පින්වත් මහණෙනි, ඒක හරියට මේ වගේ. මේ සත්පුරුෂයාගෙන් ආරම්භ වෙලා ඒක හේතු ප්‍රත්‍යයන්ගෙන් දියුණු වෙවිලා මේ සත්වයා තෘෂ්ණාවෙන් වෙලිලා මේ සසර පැවැත්මට අහු වෙලා ඉන්න විදිහ හරියට මේ වගේ එකක්. කඳු මුදුනට මහත් දියබිඳු සහිත වැස්සක් වහින කල්හි ඒ ගලා යද්දී බෑවුම් ඇති දිසාවට ඒ ජලය ගලයි. ඔන්න කඳු මුදුනකට විශාල වැස්සක් වහිනවා. වහිනකොට ඒ කඳු මුදුනේ ඉඳලා බෑවුම් ඇති ප්‍රදේශයට මේ ජලය ගලාගෙන යනවා. ඊට පස්සේ අර පුංචි වලවල්, පුංචි යලදොල පිරීලා, ඊට පස්සේ මධ්‍යම ප්‍රමාණයේ ගංගා නදී පිරීලා, විශාල ප්‍රමාණයේ ගංගාවන් පිරීලා මහා සාගරයේ දක්වා ජලය පිරීලා යනවා වගේ මේ අසත්පුරුෂයාගේ ඇසුරෙන් ආරම්භ වෙන මේ වැඩපිළිවෙල, තෘෂ්ණාව පවතින, තෘෂ්ණාව දියුණු වෙන වැඩපිළිවෙල භාග්‍යවතුන් දේශනා කරනවා හරියට කඳු මුදුනකට වැස්සක් වැහැලා ඒ ජලය ගලාගෙන ගිහිලා ඇලදොල ගංගා පිරීලා මහා සාගරේ පිරීලා යනවා වගේ අසත්පුරුෂයා ඇසුරු කිරීමෙන් අසත් ධර්මයේ ශ්‍රවණය වෙනවා. අසත් ධර්ම ශ්‍රවණයෙන් අසද්ධාව උපදිනවා. අසද්ධාව හේතුවෙන් අයෝනිසෝ මනසිකාරය උපදිනවා. අයෝනිසෝ මනසිකාරය හේතුවෙන් අසිහියත් අසම්පජන්‍යයත්, සිහියෙන් තොරව නුවණින් තොරව වාසය කිරීම සිද්ධ වෙනවා. ඒ හේතුවෙන් සිහියෙන් තොරව නුවණින් තොරව සිටීම හේතුවෙන් ඉන්ද්‍රිය අසංවරය ඇති වෙනවා. ඉන්ද්‍රිය අසංවර වීම හේතුවෙන් ත්‍රිවිධ දුස්චරිතය උපදිනවා. ත්‍රිවිධ දුස්චරිත හේතුවෙන් පංච නීවරණ ධර්මයන් පෝෂණය වෙනවා. පංච නීවරණ ධර්මයන්ගේ පෝෂණය වීම හේතුවෙන් අවිද්‍යාව පෝෂණය වෙනවා. අවිද්‍යාව හේතුවෙන් මේ සත්වයා තෘෂ්ණාවෙන් බැඳිලා මේ සසරට එකතු වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. පින්වත්නි, ඊට පස්සේ බුදුරජාන් වහන්සේ හරිය ලස්සනට දේශනා කරනවා, පින්වත් මහණෙනි, මම විද්‍යාවත් විද්‍යා විමුක්තියත් ආහාර සහිතයි කියමි. එතකොට පින්වත්නි, දැන් ඔන්න අවිද්‍යාව දුරු කිරීම, අවිද්‍යාව දුරු කරපු තැන තියෙන විද්‍යාවත් විමුක්තියත් අවබෝධයෙන් නිදහස් වීම. විද්‍යාව කියලා කියන්නේ අවබෝධය, විමුක්තිය කියලා කියන්නේ නිදහස් වීම. එහෙනම් අවබෝධයෙන් මේ සසරෙන් නිදහස් වීම, විද්‍යා විමුක්තිය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ආහාර සහිතයි. ආහාර හේතුවෙන් හටගන්නේ. විද්‍යාවටත් විමුක්තියටත් ඇති ආහාරය තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සප්ත බොජ්ජංග ධර්මයන් වැඩිම. මොනවද? විද්‍යාවත් විමුක්තියත් සාක්ෂාත් කරගන්න විද්‍යා විමුක්තිය පරිපූර්ණ වීම පිණිස වැඩි යුතු ගුණ ධර්ම තමයි සප්ත බොජ්ජංග ධර්මයන්. සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය කියන මෙන්න මේ සප්ත බොජ්ජංග ධර්මයන් පරිපූර්ණ වෙනකොට මොකද්ද
පරිපූර්ණ වෙන්නේ විද්‍යාවත් විමුක්තියත්. එහෙනම් පින්වත්නි දැන් අපි හැමෝගෙම තෙරුවන් සරණ ගියපු බුදුරජාන් වහන්සේ සරණ ගිය ධර්මයේ සංඝයා සරණ ගියපු ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයාගේ එකම අරමුණ තමයි මේ මහා දුක්ඛිත මේ මහා භයානක මේ ඝෝර වූ සසර දුකෙන් අත් මිදීම විද්‍යාවත් විමුක්තිය සාක්ෂාත් කර ගැනීම. දැන් බුදුරජාන් වහන්සේ කරණීයමෙත් සූත්‍රය දේශනා කළේ නිවනට යන මඟ සිටින පතාගෙන කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච නිවනට යන මඟ සිටින පතාගෙන ඉන්න කෙනාට මෙන්න මේ ගුණධර්ම දිනු කරන්න. එහෙනම් නිවන පතාගෙන ඉන්න විද්‍යාවත් විමුක්තියත් පතාගෙන ඉන්න ශ්‍රාවකයෝ විදිහට අපිට දිනු කර යුතු වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ දැන් දේශනා කරනවා. දැන් අවිද්‍යාව පෝෂණය වෙන වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ මුලින් දේශනා කළා. තෘෂ්ණාව දිනු වෙන වැඩපිළිවෙල දැන් දේශනා කරනවා විද්‍යාවත් විමුක්තියත් සාක්ෂාත් කරගන්න වැඩපිළිවෙල. විද්‍යාවත් විමුක්තියත් පවතින්නේ හේතු සහිතවයි. ඒකට හේතුව තමයි ඒකට ආහාරය තමයි සප්ත බොජ්ජංග ධර්මයන්. සප්ත බොජ්ජංග ධර්මයන් දිනු කරන්න පින්වත්නි උපකාර වෙන ධර්මයන් තියෙනවා. දැන් කෙනෙකුට එකපාරම සප්තබොජ්ජංග වඩන්න පුළුවන් කියලා දෙයක් භාගතුන් දේශනා කරන්නේ නැහැ. එහෙනම් මේකත් හේතු සහිතව පුරුදු කළ යුතු දෙයක්. හේතු සහිතව පුරුදු කරන්න ඕන දෙයක්. භාගතුන් දේශනා කරනවා පින්වත් මහණෙනි මේ සප්තබොජ්ජංග ධර්මයන් පවතින්නෙත් දියුණු වෙන්නෙත් ආහාර සහිතවයි. ඒට උපකාර වෙන හේතුන් තමයි ආහාරයන් තමයි සතර සතිපට්ඨාන ධර්මයන්. මොකද්ද පින්වත්නි? සතර සතිපට්ඨානෙ. එහෙනම් සතර සතිපට්ඨානෙ පරිපූර්ණ වෙනකොට සප්තබොජ්ජංග ධර්ම පරිපූර්ණ වෙනවා. එහෙනම් කෙනෙක් එකපාරම නිවන දකින්න ඕනි, විද්‍යාවත් විමුක්තියක් සාක්ෂාත් කරගන්න ඕනි කියලා ඔන්න සප්තබොජ්ජංග ධර්ම වඩන්න ඕනි කියලා පටන් ගන්නවා. එහෙනම් සප්තබොජ්ජංග ධර්ම හේතු සහිතව වැඩෙන දෙයක්ද? නැහැ. සප්තබොජ්ජංග ධර්මයනොත් හේතු සහිතව වැඩෙන දෙයක්. හේතුන්ගේ යම්කිසි ධර්මයක උපකාරයෙන් යම්කිසි ධර්මයක දියුණු වීමෙන් දියුණු වෙන ගුණ ධර්මයක් තමයි සප්තබොජ්ජංග ධර්මයන්. මොනවද? සතර සතිපට්ඨාන ධර්මයන් දියුණු වීමෙන් තමයි සප්තබොජ්ජංග ධර්මයන් දියුණු වෙන්නේ. එහෙනම් පින්වත්නි සතර සතිපට්ඨානය නොවැඩි සප්තබොජ්ජංග ධර්ම වැඩෙන්නේ නැහැ. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. දැන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. මේ සතර සතිපට්ඨානයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ සත්වයාගේ විසුද්ධිය පිණිස, සත්වයාගේ පිරිසුදු බව පිණිස, මේ නිවෙන පිණිස පවතින එකම එක මාර්ගයක් තියෙනවා නම් ඒ තමයි සතර සතිපට්ඨාන ධර්මයන් දියුණු කිරීම. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ මේ සතර සතිපට්ඨානය කියලා කියන්නේ පිය උරුමයෙන් අපට ලැබිච්ච දේ කියලා. පියාගෙන් ලැබිච්ච දායාදය කියලායි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. පිය උරුමේ ඉන්නව නම් කෙනෙකුට එයාට රැකවරණය තියනවා කියනවා. පිය උරුමයෙන් ඈත් වෙච්ච දවසට පියාගේ රැකවරණයෙන් වෙන් වෙච්ච දවසට එයාට ආරක්ෂාවක් රැකවරණයක් නැහැ කියනවා. ඒ වගේ යම් කිසි කෙනෙක් සතර සතිපට්ඨානෙ ඉන්නවා නම් එයාට රැකවරණයක් තියෙනවා. එයාට ආරක්ෂාවක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ එහෙනම් කෙනෙක් සතර සතිපට්ඨාන ධර්මයන් දියුණු කරනවා නම් එයාගේ දියුණු වෙන්නේ මොනවද? සප්තබොජ්ජංග ධර්ම වැඩෙනවා. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. මේ කයි ඇත්ත දැකමින්, කයේ ස්වභාවයේ කය අනුව දකිමින් එයා කායානුපස්සනාවෙන් වාසය කරනවා. කායානුපස්සනා භාවනාවන් තියෙනවා. ආනාපාන සති භාවනාව, අසුභ භාවනාව, ඉරියාපත භාවනාව, සති සම්පජන්ණය. මේ විදිහට කායानुපස්සනා භාවනාවන් භාගතුන් වහන්සේ දේශනා කරනවා. සතර සතිපට්ඨානේ බුද්ධ දේශනාවේ මතක හැටියට 14ක් භාවනාවන් තියෙනවා කායානුපස්සනාව. ඒකට වේදනාව අනුව සිහියෙන් දකිමින් වාසය කරමින් ඉන්නවා. ඒ වගේම සිත ගැන දකිමින් වාසය කරනවා. සිතේ ස්වභාවය. ඒ වගේම ධර්මයන්ට අනුව ධර්මයන් දකිමින් වාසය කරනවා. මේ විදිහට සතර සතිපට්ඨාන ධර්මයන් වඩද්දී එයාගේ දියුණු වෙන්නේ සප්තබොජ්ජංග ධර්මයන්. භාගතුන් දේශනා කරනවා මෙන්න මේ කියන සතර සතිපට්ඨානයන්
ඉබේ හටගන්න එකක් නෙමෙයි. ඉබේ දියුණු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ සතර සතිපට්ඨාන ධර්මයන්ද උපදින්නේ හේතු සහිතවයි. ආහාර සහිතවයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒට උපකාර වෙන ධර්මයන් තමයි සතර සතිපට්ඨාන ධර්මයන් දියුණු වීමට උපකාර වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාලා ත්‍රිවිධ සුචරිතය. ඔන්න බලන්න අපි දැන් මේ දේශනාවන් අපි අහලා තිබ්බේ නැත්තම් දැනගෙන හිටියේ නැත්තම් මෙන්න මේ හේතුවෙන් තමයි මෙන්න මේ උදාාර ගුණධර්ම දියුණු වෙන්නේ කියලා පින්වත්නි අපි කවදාවත් දන්නේ නැහැ. එතකොට බලන්න සතර සතිපට්ඨානෙ දියුණු කරන්න නම් එයා කය සංවර කරන්න ඕනේ. වචනේ සංවර කරන්න ඕනේ. මනස සංවර කරන්න ඕනේ. ත්‍රිවිධ සුචරිතයේ යෙදෙන්න ඕනේ. ත්‍රිවිධ සුචරිතයේ යෙදීම හේතුවෙන් තමයි සතර සතිපට්ඨාන ධර්මයන් දියුණු වෙන්නේ. ත්‍රිවිධ සුචරිතයේ උපදින්නෙත් හේතු සහිතවයි කියනවා. එතකොට බලන්න ත්‍රිවිධ සුචරිතය නිකන් හටගන්නේ නැහැ කෙනෙකුගේ ජීවිතය තුළ. ත්‍රිවිධ සුචරිතය හටගන්නේ ඉන්ද්‍රිය සංවරය හේතුවෙන් කියනවා. ඉන්ද්‍රිය দমনය කරන්න ඕනේ. ඉන්ද්‍රිය සංවරය කිරීම හේතුවෙන් ත්‍රිවිධ සුචරිතය උපදිනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ඉන්ද්‍රිය සංවරයත් හේතු සහිතයි. ඉන්ද්‍රිය සංවරය උපදින්නේ සිහියත් නුවණත් ඇතිකම හේතුවෙන්. සිහියෙන් නුවණින් වාසය කරනවා. හැම වෙලාවකම එයා හැම ඉරියව්වකම එයා සිහියෙන් වාසය කරනවා, නුවණින් වාසය කරනවා, අකුසලයන්ට ඉඩ දෙන්නේ නැතුව. රාග, ద్వේෂ, මෝහ දුරු කරන අදහසින්, අකුසල් දුරු කරන අදහසින්, අකුසල් දුරු කරන සිතෙන් එයා සිහියෙන් නුවණින් වාසය කරනවා. අන්න එතකොට එයාගේ ඉන්ද්‍රිය සංවරය උපදිනවා. ඉන්ද්‍රිය සංවරය උපදින්නේ සිහියෙන් නුවණින් වාසය කිරීමෙන්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සිහියෙන් නුවණින් වාසය කිරීමත් හේතු සහිතයි, ආහාර සහිතයි. ඒකට හේතුව තමයි නුවණින් යුතුව කල්පනා කිරීම, යෝනිසෝ මනසිකාර්ය. ධර්මයට අනුව එයා නුවණින් කල්පනා කරනවා. අන්නේ නුවණින් කල්පනා කරනකොට එයා සිහියෙන් නුවණින් වාසය කිරීම සිද්ධ වෙනවා. එහෙනම් යෝනිසෝ මනසිකාර්ය හේතුවෙන් සිහියෙන් නුවණින් වාසය කිරීම සිද්ධ වෙනවා. යෝනිසෝ මනසිකාර්ය යෙදුනේ නැත්නම් අසිහියත් අසම්පජන්‍යයත් තමයි දියුණු වෙන්නේ. එහෙනම් සිහියෙන් නුවණින් වාසය කිරීම පෝෂණය වෙන්නේ මොකෙන්ද? යෝනිසෝ මනසිකාරයෙන්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ යෝනිසෝ මනසිකාරයත් ඉබේ හටගන්නේ නැහැ. ඉබේ උපදින දෙයක් නෙමෙයි, හේතු සහිතයි. ඒකට හේතුව තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තියෙන කෙනා, ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයා යෝනිසෝ මනසිකාරයේ යෙදෙනවා. බුදුරජාන් වහන්සේ වදාළ ධර්මය අහලා ඒ ධර්මයේ දරාගෙන එයා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළි අරගෙන ඉන්නකොට එයා කල්පනා කරන්නේ ධර්මයට අනුව. භාග්‍යවතුන් දේශනා කරනවා මේ ශ්‍රද්ධාවත් හේතු සහිත. එහෙනම් කෙනෙක්ගේ හිත තුළ ශ්‍රද්ධාව ඉබේ උපදින්නේ නැහැ. ශ්‍රද්ධාවත් හේතු සහිතවයි උපදින්නේ. ඒකට හේතුව තමයි සද්ධර්ම ශ්‍රවණය. අන්න සද්ධර්ම ශ්‍රවණය හේතුවෙන් තමයි ශ්‍රද්ධාව උපදින්නේ. භාග්‍යවතුන් දේශනා කරනවා සද්ධර්ම ශ්‍රවණය නිකන් ලැබෙන්නේ නැහැ කෙනෙකුට. කොහොමද ලැබෙන්නේ? සත්පුරුෂයා ඇසුරු කිරීම. සත්පුරුෂ ආශ්‍රය හේතුවෙන් තමයි, කල්යාණ මිත්‍රය ඇසුරු කිරීම හේතුවෙන් තමයි සද්ධර්ම ශ්‍රවණය ලැබෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මේ විදිහට බලන්න. එතකොට විද්‍යා විමුක්තිය සාක්ෂාත් වීම පිණිස උපකාර වෙන ධර්මයන් තුළ හේතුඵල විදිහට විමසගෙන යද්දී මුලටම එන්නේ මොකද්ද? සත්පුරුෂයා ඇසුරු කිරීම. සත්පුරුෂයා ඇසුරෙන් ආරම්භ වෙන වැඩපිළිවෙලෙන් එයා සද්ධර්මයේ ශ්‍රවණය කරලා ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකෙක් වෙලා එයා යෝනිසෝ මනසිකාරයේ යෙදিলা සිහියෙන් නුවණින් වාසය කරමින් ඉන්ද්‍රිය দমনය කරගෙන, ඉන්ද්‍රිය සංවර කරගෙන, එයා ත්‍රිවිධ සුචරිතය ඇති කරගෙන සතර සතිපට්ඨාන ධර්මයන් වඩලා සප්තබොජ්ජංග ධර්මයන් පරිපූර්ණ කරගෙන විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කරගන්නවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ඒක හරියට කඳු මුදුනකට වර්ෂාව වහිද්දී ඒ කඳු මුදුනට වැටෙන ජලය ගලාගෙන ගිහිල්ලා පුංචි පුංචි වලවල් ගොඩලි පිරීලා ඊට පස්සේ පුංචි ගංගා ඇලදොල පිරීලා මහා ගංගා ඇලදොල පිරීලා ගිහිල්ලා මහා සාගර පිරීලා යනවා වගේ සත්පුරුෂයා ඇසුරු කිරීමෙන් එයාගේ සීල ගුණධර්ම පිරීලා යනවා. සද්ධර්ම ශ්‍රවණය, ශ්‍රද්ධාව, යෝනිසෝ මනසිකාරය, ඉන්ද්‍රිය සංවරය, ත්‍රිවිධ සුචරිතය,
සතර සතිපට්ඨාන ධර්මයන් සප්ත බොජ්ජංග ධර්මයන් වැඩිලා එයා විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කරගන්නවා. ඉතින් පින්වත්නි මේ උතුම් බුද්ධ දේශනාව අංගුත්තර නිකායේ 6 වෙනි පොත් වහන්සේගේ තණ්හා සූත්‍රය. තණ්හාව වැඩෙන වැඩපිළිවෙලත් තණ්හාව දුරු කරලා විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කරගන්න වැඩපිළිවෙලත් බුදුරජාන් වහන්සේ මනාකොට අවබෝධ කරගෙන මනාකොට අනුපිළිවෙලින් දේශනා කළා. පින්වත්නි මේ උතුම් දහම් කාරණා අපේ හිත තුළ මතක තියාගෙන මේ දහම් කාරණා මතක තියාගෙන මේ ධර්මයන් නුවණින් විමසමින් මේ ධර්මයන් මතකයේ තියාගෙන මේ ධර්මයන් ජීවිතයට ගලප ගනිමින් අපේ ජීවිතය තුළින් දකමින් ධර්මය පුරුදු කරගත්තොත් මේ ලබාගත් මනුස්ස ජීවිතය තුළ අපිටත් වාසනාව ලැබෙනවා බුද්ධ ශාසනයෙන් පිහිට ලබන්නට. බුදුරජාන් වහන්සේ වදාළේ මේ ලබාගත් මනුස්ස ජීවිතය කොයි මොහොතක කොතනක කොයි විදිහට අවසන් වේද දන්නේ නැහැ. හරියට පුංචි දොළපාරක ගලන වතුර ටිකක් කොතනකින් අවසන් වේද කොතනකින් හිඳිලා යයිද කියලා දන්නේ නැහැ වගේ මේ ජීවිතයත් ඊටාම අස්තීරයි. කොතනකින් අවසන් වේද කියලා දන්නේ නැහැ. ඒ නිසා සත්පුරුෂයා ඇසුරු කරමින් ඒ සත්පුරුෂයාගෙන් ලැබෙන සද්ධර්මයේ ශ්‍රවණය කරමින් ශ්‍රද්ධාව දියුණු කරගෙන උතුම් ගුණධර්ම දියුණු කරගෙන සප්ත බොජ්ජංග ධර්මයන් ආදී පරිපූර්ණ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කරගන්නට අපටත් මේ උතුම් දහම් කරුණු හේතුපකාර වේවා. සාදු සාදු සාදු. අද දවසේ වස්සානයේ සදහම් සිසිල ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ කැනඩාවේ ටොරොන්ටෝ මහමෙවුනාව භාවනාසපුට සම්බන්ධ පින්වත් දිලුමිනීද සිල්වා මහත්මිය විසින්. ඉතින් ඒ අයගේ අරමුණ තමයි ඔක්තෝබර් 19 වන දින උපන්දිනයේ යෙදෙන පින්වත් නෙවිල්ද සිල්වා පියාණන්ට ඔක්තෝබර් මාස උපන්දිනය සැමරූ සුපුනී ප්‍රනාන්දු දීනීට සහ සුමල්ද සිල්වා සහෝදරයාට ආශිර්වාද පිණිස පුණ්‍යානුමෝදනා කිරීම, සුජීවත්ව සිටින මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාට ආශිර්වාද පිණිස පුණ්‍යානුමෝදනා කිරීම. ඉතින් මේ විදිහට මේ පින්වතුන් උතුම් ධර්ම දානයෙන් රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි පළමුවෙන්ම සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. පොළොව වාසී දෙවියන්ගේ පටන් සියලුම දේව බඹුන් මේ පින් අනුමෝදන් වීමෙන් දිව්‍ය යසීසුරින් දියුණු වෙත්වා, ධාර්මික රැකවරණය මේ පින් උතුම් හැම දිනාට සලසා දෙත්වා, දෙවිවරුන්ට ධර්මාබෝධ පිණිස මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍රෝ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරූ සියලුම පින්වතුන් නමින් මේ ජීවිතේ අනන්ත සසර පුරාවටත් මේ පරලෝක ගොස් පින් බලාපොරොත්තුෙන් සිටින සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම නන් අයුරුන් උදව් උපකාර කළ සියලුම පින්වතුන් නමින් අනන්ත සසර පුරාවටත් මේ ජීවිතේ මේ පරලෝක ගොස් පින් බලාපොරොත්තු වෙන සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගේ පරලෝක ජීවිත සපවත් වේවා, සුවපත් වේවා. ඒ හැම දිනාට සසර දුකින් අත් මිදෙන්නට රැස් කළ පින් උපකාර වෙත්වා. ඒ වගේම රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් උපන් දිනයේ යෙදෙන නෙවිල්ද සිල්වා පියාණන්ට, ඒ වගේම සුපුනී ප්‍රනාන්දු දීනියට සහ සුමල්ද සිල්වා සහෝදරයාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ පවුල්වල සුජීවත්ව සිටින මෑණියන් ඇතුළු ඒ පවුලේ හැම දිනාට පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ඒ හැම දිනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ රැස් කළ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් පින්වත්
දිලුමිනීද සිල්වා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරූ සියලුම පින්වතුන්ට එම පවුලේ සියලුම දෙනාට නන්නයරුණු උදව් උපකාර කළ සියලුම දෙනාට ඒ වගේම ඒ පවුල්වල ඥාති හිත මිත්‍රාදීන් හැම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා. හැම දෙනාටම මෙලොව ජීවිත වාසනාවන්ත කරගෙන සුවසේ ගුණධර්ම දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. රැස්කලා වූ සියලුම පුණ්‍ය ධර්මයන් මහමෙවුනා වාසී සියලුම පින්වත් ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාටත් අනගාരികාමයන්න් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලුම දූ පුතුන්ටත් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින් උපකාර වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ටත් හැම දිනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස මේ රැස් කළ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.